ආයිබෝවන්. අපි මේ ගත කරමින් ඉන්නේ බොහොම අවධානම් සහිත කාල පරිච්ඡේදය. විවිධ ක්ෂේත්‍රවල විවිධ අභියෝග ගැටලු පැන නගුණ කාලයක්. ඒකට ප්‍රධානතම හේතුව වුණේ මේ කොවිඩ් වසංගතය පැතිර යාම. ශ්‍රී ලංකාවේත් ලෝ පුරාත් මේ වැඩසටහන නිෂ්පාදනය කරන මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතරම කොවිඩ් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ අපිට හෙට දවස ගැන තැබිය හැකි බලාපොරොත්තුව මොකක්ද? ඉතින් ඒ බලාපොරොත්තුව තුළින් හෙට දවසට යනකොට අපිට මේ පැනනගල තිබෙන ගැටලු ප්‍රශ්න දිහා බොහොම උපේක්ෂා සහගතව වගේම සුබවාදීව බලන්නට පුරුදු වෙනවා නම් ඒක බොහොම වටිනා කියන කාරණයක් කියලයි මට හැඟියන්නේ. තත්ත්වය එසේ තිබියදී සමාජය තුළ යම් මතයක් නිර්මාණය වෙමින් පවතිනවා මේ කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරනවද නැත්නම් ඒවා භූමි දහනය කරනවද කියන කාරණය සම්බන්ධව. මේ පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලත් කතා බහට ලක් වුණා. ඒ වගේම විවිධ පාර්ශව ඔවුන්ගේ මත පළ කර සිටියා. ඉතින් මම හිතුවා මේ කාරණය සම්බන්ධව බොහොම විද්‍යාත්මක ඇසකින් හොයලා බලන්නට පුළුවන්ද කියන කාරණය. ඒ වෙනුවෙන් මේ විෂය පිළිබඳ විශේෂයෙන් භූගෝල විද්‍යාව සහ පාරිසරික විද්‍යාව පිළිබඳ දැනුගත් ඒ වගේම ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු වල නියැලලා ඉන්න ලංකාවේ අපිට ඉන්න මහාචාර්යවරුන් දෙපළක් මා සම්බන්ධ කරගත්තා. ඒ අතරින් මා දැන් සම්බන්ධ කරගන්නවා Zoom තාක්ෂණය ඔස්සේ මේ වැඩසටහනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා. දැන් මහාචාර්යතුමනි අපි මුලින්ම පැහැදිලි කර ගනිමු මේ කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම හෝ නැත්නම් භූමි දහනය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් WHO වගේ සංවිධාන වලින් යම් ආකාරයක ප්‍රොටෝකෝල් එකක් නැත්නම් පොලිසි එකක් ඉදිරිපත් කරලා තියෙනවද? අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතොතේ මේ කොවිඩ් වසංගතයෙන් මිය යන පුද්ගලයන්ගේ ඒ මෘත ශරීර වලට ගත යුතු පියවර පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් ඒ පියවර ලෝක මට්ටමේ හැම ජාතියකටම හැම වර්ගයකටම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. මොකද දැන් එතන ජාත්‍යන්තර වශයෙන් කියන්නේ ඒ වසංගතයකින් මැරිච්ච අයගේ ශරීර මෘත ශරීර සමහර විට වලඳන්න පුළුවන්. එහෙම නැත්නම් භූමි දානය කරන්න පුළුවන්. දැන් වැඩි වශයෙන්ම අපේ වගේ රටවල් වලට මේ දෙකම කරන්න ඒ රටේ සංස්කෘතිය අනුව ඉඩක් නැහැ. හේතුව මොකද මේක ඒ කියන්නේ ශ්‍රී ලංකාව අපිට අපේ පවතින සංස්කෘතිය අනුව ක්‍රම දෙකකට මෙතෙක් කල කවුරුත් කරගෙන ආවා. ඒ කියන්නේ එක්කෝ භූමි දානය කිරීම, එහෙම නැත්නම් ආදාහනය කිරීම. එතකොට ජාත්‍යන්තර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා ටීවී වැඩකට මේ කියන්නේ මැරිච්ච ඒ කියන්නේ මේ රෝගයෙන් මැරිච්ච අය විශාල වලවල් කපලා ඒවට දාන විදිහ. නමුත් අතෝසෙම මනුස්ස මරණට පස්සේ ඒවා ආදාහනය කරනවද භූමි දානය කරනවද කියන එක පිළිබඳව තීරණ ගැනීම ඒ රටවල කෙරුණට මම හිතන සංස්කෘතික බලපෑම තියෙනවා හැම රටකම. බොහොමයක් රටවල විශේෂ ලංකාව වගේ රටවල මොකද අපි බෞද්ධ උරුමයන් සහිතව ජීවත් වන ජාතියක්. ඒක නිසා සමහර විට ලෝකයේ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ කියන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් අයට ඕන විදිහට ඒ අය තීරණ අරගෙන තියෙන විදිහට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මැරිච්ච අය සියලුම දෙනා අපිට බෑ ඒ අයගේ නිගමනයන් වලට වල දානවද නැද්ද කියලා බේරුමක් කරගෙන එහෙම නැත්නම් වල දාන්න අපට හැකියාවක් නැහැ. මොකද දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කට්ටිය මේවට තීරණ ගන්නකොට ඒ රටවල භූෂණතා ලක්ෂණ ඒකම ප්‍රමාණයන්
ඒ වගේ තියෙන සංස්කෘතික ලක්ෂණ ගැන හිතලා නෙවෙයි තීන්දුව අරගෙන දෙන්නේ ඒ අයට ඕන විදිහට. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේට කියන විදිහටම අපිට මම හිතන්නේ කටයුතු කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. මොකද මේවා බොහොමයක් දැන් මේ කරන්නේ ලෝක මට්ටමේ තියෙන දේශපාලන වාතාවරණයන් අනුව. අපිට සමහර ජාත්‍යන්තර සංවිධාන වලින් කරන්නේ යම් යම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට කටයුතු කිරීම නෙවෙයි බලපෑම් කිරීමක් කරන්නේ. ඉතින් ඒ අයගේ ප්‍රොටෝකෝල් එකට ඒවට අනුව අපි කටයුතු කරනවද නැද්ද කියන එක මම හිතන්නේ රටටත් පැහැදිලිවම තීන්දුවක් ගැනීමට හැකියාව තිබිය යුතුයි. මොකද අපේ සංස්කෘතික පැවැත්මට අනුව. ඉතින් ඒකින්ද මම හිතන්නේ අර ඔබ ඇහුවා වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ අයට ගැළපෙන විදිහටම අපිට පුළුවන් ද මම දන්නේ කටයුතු කරන්න. දැන් අපේ රටේ විද්වත් මණ්ඩල ඒ කියන්නේ අපේ සෞඛ්‍ය අංශ අපේ මේ ප්‍රධාන වෛද්‍යවරු ඒකම හමුදාව සහ අනෙකුත් අය ගන්න තීන්දුව වලට බොහෝ දුරට ඇත්තටම දැනට අපේ දේශපාලන නායකත්වයේ මේවට මේ විරුද්ධ වෙලා නැහැ ලංකාව ගත්ත ඒවට. නමුත් අර කලින් කතා කරපු විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් ලෝක සංවිධානය හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෝ කියන ආකාරය සලකලා බලලා ඒවා අපට කටයුතු කරන්න මම හිතන්නේ ඒ විදිහටම කටයුතු කරන්න ඕනේ කියලා හිතා ගන්න අමාරුයි. මොකද අපි දූපත් වාසික එහෙම නැත්නම් කුඩා රටක් ඒ රටේ පවතින විෂමතාවයට සහ අනිකුත් ලක්ෂණ වලට අනුව මේවා එහෙම නැත්නම් මේ කටයුතු කියන්නේ වෛරසයකින් මියගිය අයගේ ඒ මෘත ශරීර වලට තීන්දුව ගැනීමේදී රටේ පවතින සංස්කෘතික ලක්ෂණ වලට ඉඩ දිය යුතුයි. දැන් මහාචාර්යතුමනි මේ වෛරස් සහ ජලය අතර යම් සම්බන්ධයක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මකව පිළිගන්න කාරණයක්. එතකොට අපිට වාර්තා වෙන විදිහට මේ කොවිඩ් ආසාදනයෙන් වැඩිපුරම මිය ඇදුන පුද්ගලයන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කොටගෙන. එතකොට යම් හේකින් අනෙක් පළාත්වලටත් මේ ආසාදිතයන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මරණ වාර්තා වුණොත් අනෙක් පළාත්වලිනුත් මේ ලංකාවේ තිබෙන අරිය ජලවාහන පද්ධතිය තුලින් යම් හේකින් මේ වෛරස් ජලයට මිශ්‍ර වුණොත් එය ශීඝ්‍රයෙන් පැතර යන්නට හේතු වෙනවා කියන කාරණය ගැන අපිට පැහැදිලි කිරීමක් කරගත යුතුයි. මේ පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම මොකක්ද? දැන් ලංකාවේ භූෂණතා ලක්ෂණ සහ භූවිද්‍යාත්මක ලක්ෂණ බලනකොට අපි දන්නවා පැහැදිලිවම වෙරළබඩ කලාපයේ ඉඳලා මධ්‍ය කඳුකරයට එනකොට තියෙන්නේ ඒ වචනේම පේනම කඳු ප්‍රදේශයක්. බැලු බැලමට ලංකාවේ ගංගා පද්ධතිය ඒ භූ විෂමතාවයේ තුලට දාලා ඒ අනුව සිතියම් ගත කරලා බලපුවම අපට පේනවා අරිය ජලවාහන රටාවක් ලංකාවේ තිබෙන බව. නමුත් සියුම්ම මධ්‍ය කඳුකරයේ සලකා බලනකොට ප්‍රධාන වශයෙන්ම මහවැලි ගංගාවේ ඉහළ ජලවාහන රටාව දිහා බලනකොට ඒ අරිය ජලවාහන රටාවට බාධා වෙලා තියෙනවා මධ්‍ය කඳුකරයේ ඉහළ ප්‍රදේශයේ තුල. මහවැලි ගංගාවේ අතු නොයෙකුත් පැත්තවල වලට ගලාගෙන යනවා ගිහිල්ලා අපිට සිටීම දිහා පැහැදිලිවම බැලුවොත් එහෙම එතන අරිය ජලවාහන රටාවක් පැහැදිලිවම දකින්න නැහැ. නමුත් සමත්යක් විදිහට සිටීම දිහා බැලුවොත් එහෙම අපිට පේනවා එහෙම ලක්ෂණයක්. නමුත් කැලණි කළු වලවේ ආදි ගංගා සමනල කඳු වැටියෙන් තමයි විශේෂයෙන්ම දකුණු සහ බටහිර දෙකම බැවුම් ඔස්සේ පටන් ගත්තට අර කලින් කියපු විදිහට මහවැලි ගංගාවේ එහෙම කෙලින්ම අපි අර අරිය ජලවාහනකින් බලාපොරොත්තු වන ආකාරයටම නැහැ. කොහොම නමුත්
මේ ලංකාවේ භූමියේ උච්චත්වය අනුව මීටර 2400 වගේ ප්‍රදේශ පොදුවේ ගත්තාම තමයි ජලවාහන රටාවක් එහෙම නොපෙනුනාට එයින් පල්ලෙහාට යනකොට මේ ජලවාහන රටාව දකින්න පුළුවන්. හරිය වගේ ලක්ෂණයක්. එතකොට අපි වැඩිපුර කටයුතු කරන්නේ මානව කටයුතු කෙරෙන්නේ ඔය මීටර් 2000ට වඩා අඩු කලාපයේ එහෙම නැත්නම් වෙරළාසන්න ප්‍රදේශයට එන කලාපයේ තුල මේ වගේ බැලුවොත් එහෙම සමහර විට මුහුදු මට්ටමේ නැත්නම් වෙරළ දීරේ ඉඳලා මීටර් 150 150 300 600 වගේ කට ආසන්න ඒ ප්‍රදේශවල තමයි වැඩියෙන්ම අපේ කෘෂිකාර්මික කටයුතු එහෙම නැත්නම් ජනාවාස කටයුතු ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මම හිතන්නේ ලංකාවේ පැහැදිලිවම පේනවා ජල ව්‍යාප්තියට ජල කළමනාකරණයට අපිට ස්වභාවයෙන්ම ලැබිලා තියෙන ඒ ලක්ෂණය ඒ කියන්නේ අරිය ජලවාහන රටාවක් තියෙනවයි කියන එකට මම හිතන්නේ අපි යම් කිසි විදිහකින් පිවිසලා ගත්තොත් එහෙම මට කියන්න පුළුවන් අපේ වර්ෂාපතන රටාවන් වලට අනුව ඒ කියන්නේ නිත්‍ය දිග මෝසම් ඊසාන දිග මෝසම් එහෙම නැත්නම් අනික් කාලවල අන්තර් කාලවල ලැබෙන වර්ෂාපතනයේ බැලුවොත් එහෙම ලංකාවේ මධ්‍ය කඳුකරයේ ඉඳලා වටේටම ඒ තියෙන ගංගා පද්ධතියෙන් ලංකාව වටේටම ජලය බෙද හැරිලා යනවා. අපි දන්න විදිහට දැන් මම හිතන්නේ මරණ 80 ගානක් 90ක් විතර වෙලා තියෙනවා. ඒ සංඛ්‍යාවෙන් පුත්තලමේ හෝ කුරුණෑගල හෝ එහෙම නැත්නම් මුලතිව්වල හෝ ගාල්ල ආදී ප්‍රදේශවල මේ ගිය අය සටහන් වෙන්නේ නැහැ. පැහැදිලිවම තියෙන්නේ ඒ රෝගීන් විවිධ තැන් වලින් කොළඹට ගෙනාවට පස්සේ හෝ එහෙම නැත්නම් ගෙවල් වල ඉඳලා මේ ගියාට පස්සේ හෝ ඒ සංඛ්‍යාවන් අපට දකින්න වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල. එහෙම තියෙන තැනක ඇත්තටම අපට මේ අරිය ජලවාහන රටාව හෝ අනිකුත් ජලවාහනයන් සමග මේ කොවිඩ් වසංගතයේ ඒ මගින් ව්‍යාප්ත වෙයිද කියන එකට මම හිතන්නේ එකපාරටම කියන්න අමාරුයි, පැහැදිලි නෑ. හේතුව මොකද මේ සියලුම රෝගීන් මියැදිලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසා. එහෙම නැත්නම් කොළඹ කියන්නේ එහෙම නැත්නම් බස්නාහිර පළාතේ නිසා. එතකොට අර කිව්වා වගේ ඒ අය නිසා කොවිඩ් වසංගතය ලංකාව පුරාම මේ ජලවාහන රටාවට අනුව ව්‍යාප්ත වෙනවාද කියන එක පිළිබඳව එකපාරටම කියන්න අමාරුයි. දැන් අත්වතේම අහපු විදිහට ඔය අරිය ජලවාහන රටාව ජලවාහන රටාවක ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මම මේ දවස්වල පර්යේෂණයක් කරගෙන යනවා. මොකද හුඟ දෙනෙක් අපේ ලෝක මට්ටමේ හෝ ලංකාවේ අය විද්වතුන් කියන්නේ ලංකාවේ ගංගා 103ක් මධ්‍ය කඳුකරේ ඉඳලා ගන්නවා මුහුද වටේටම. ඒ අනුව තමයි අපේ ජලවාහන රටාව සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඔය ගංගා 103 කතාව තියෙන්නේ ලංකාවේ ගංගාවේ දිග ප්‍රමාණයන් ගැන කලකලා බලලා. ඔක ප්‍රථමයෙන්ම ආචාර්ය ආරුමුගම් මහත්මයා කරලා තියෙන පර්යේෂණ අනුව එතුමා ලංකාවේ ඔය ගංගා ද්‍රෝණි 103ක කතාව සඳහන් කරලා ඒ වගේ නම් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ හැම එකක්ම ගංගා නෙවෙයි. සමහර ඒවා කලපු. ඒකම කෙටි ගංගා වගේ ඒවා තියෙන්නේ. ඒ අනුව තමයි කියන්න වෙන්නේ ඔය අරිය ජලවාහන රටාවට මම එච්චරම එකඟ නැහැ. ගංගාවල ව්‍යාප්තිය අනුව මේ පිළිබඳව දැන් මේ දවස්වල පර්යේෂණයක් කරලා කරුණු විලි දක්වලා තියෙනවා. තව සති දෙකක් තුල ඒක පළ වෙනවා. මේ පිළිබඳව යථා තත්ත්වය මම සිතියෙන් ගත කරලා ඒ අනුව පැහැදිලි කරලා දීලා තියෙනවා. කොහොම නමුත් බැලුවල්මට අරිය ජලවාහන රටාවක් මධ්‍ය කඳුකරයෙන් පෙන්눔 කරනවා. ඒක සියුම් බලන කොටයි ඒකේ යම් යම් වෙනස්කම් ඇති වෙන්නේ.
අපි දන්නවා ලංකාවේ වාලි තාක්ෂණය පිළිබඳ නිර්මාණ රැසක් අපිට දකින්නට ලැබෙන්නේ අපේ වේලි කලාපය තුළ. එතකොට මහාචාර්යතුමනි යම් මතයක් ප්‍රකාශයට පත් වුණා මේ කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර මේ වේලි කලාපයට ගෙන ගොස් එහි මිහිදන් කිරීම හෝ භූමි දානය කිරීම සුදුසුයි කියලා මතයක් ප්‍රකාශයට පත් වුණා. ඔබ මේ විෂය පිළිබඳ කරපු පර්යේෂණ අනුව මේ කියන මතය ප්‍රතික්ෂේප කරනවද? නැත්නම් මේ පිළිබඳ ඔබේ විග්‍රහය මොන වගේද? දැන් මෙතන ප්‍රශ්නය ආවේ මේ වසංගතයෙන් මිය යන අය වියලි කලාපයට අරන් ගිහිල්ලා මිහිදම් කරන්න පුළුවන්ද කියන එක. මේක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අපි කොහේ අරන් ගිහිල්ලා මිහිදම් කරත් කරන්නේ වෛරසයක් වළලන එක. එතකොට දැන් මෙතෙක් කල භූමි දානය කරගෙන ආපු එක වේලි කලාපයේද බැලුවේ නැහැ, තෙත් කලාපයේද බැලුවේ නැහැ, අන්තර් කලාපයේද බැලුවේ නැහැ. ඒක ඒ හිටපු ජාතීන්ට අනුව සමහරට මිහිදම් කළා, සමහර විට මේ එහෙම නැත්තම් ආදාහනය කළා. මෙතනදී ඇයි දැන් මේ පිළිබඳව අරගෙන ගිහිල්ලා මේක මේ උෂ්ණත්වය අධික වේලි කලාපයේ වල දැම්මොත් එහෙම මේ වගේ තියෙන වෛරසය නැති වෙනවයි කියලා මේ එක එකලා තර්ක ගේනවා. නමුත් කවුරුත් මතක තබා ගත යුතුයි අපේ රටේ හැටියට අපි නිවර්තන කලාපීය වැඩි කොටසක් තෙත් දේශගුණයක් පවතින රටක මේ බලපෑම් කරන්නේ මේවා දැන් තෙත් කලාපේ බැරි නම් අන්තර් කලාපේ බැරි නම් වේලි කලාපයට අරන් ගිහිල්ලා මෙහෙදම් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ පවතින කාලගුණික රටාව අනුව මේ පහුගිය අවුරුදු කිහිපය ගත්තත් අපිට මම හිතන්නේ ශුෂ්ක දේශගුණයක් තියෙනවද කියන එක පිළිබඳව පැහැදිලිව නිගමන වලට එන්න බෑ. වර්ෂාපතනයේ ව්‍යාප්තිය දත්ත දිහා බලනකොට අධික උෂ්ණත්වය සහිත ප්‍රදේශ වලට අරන් ගිහිල්ලා මිහිදම් කරපුවාම මේ වෛරසය නැති වෙනවයි කියන එකට එකඟ වෙන්න අමාරුයි. නිතරම ලංකාවේ පවතින ආර්ද්‍රතාවය, උෂ්ණත ව්‍යාප්තිය, වර්ෂාපතන ව්‍යාප්තිය දිහා බලනකොට අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයට හෝ වෙනත් අයගේ බලපෑම් වලට මැදිහත් වෙලා මම හිතන්නේ වෛරස් රෝගීන් ඒ කියන්නේ මැරිච්ච අය වල දාන්න හැකියාවක් නැහැ. හේතුව යම් කිසි විදිහකින් අර විදිහට ඒ නිසා උෂ්ණත්වය නිසා වෛරස් නැති වෙනවයි කියන එක පිළිබඳව කවුරුවත් පර්යේෂණ කරලා නැහැ තව ලංකාවේ සම්බන්ධයෙන්. ලෝක මට්ටමෙනුත් මම හිතන්නේ අපි දැකලා තියෙනවා විශාල වලවල් කපලා ඒවට මල තිරුළු අඩංගු පෙට්ටි විශාල සංඛ්‍යාවක් දාලා මිහිදම් කරනවා. නමුත් අපි බලන්න ඕන ඒ රටවල තියෙන විශාලත්වයයි ලංකාවේ ප්‍රමාණයයි. එහෙම බලපුවම මම හිතන්නේ අපිට මිනි දෙක තුන එකට දාලා වල දාන්න පුළුවන් තැන් ඊටම අවමයි. නමුත් අපි මතක තියාගන්න ඕන මේ මිහිදම් කරන්න හදන්නේ සාමාන්‍ය විදිහකට මැරිච්ච අය නෙවෙයි, වෛරස් තියන අය. වෛරස් වලින් මිය ගිය අය. එතකොට වීල් කලාපයේ මේක ගැලපෙනවයි කියලා කියන මතයට මම නම් එකඟ වෙන්නේ නැහැ. මට එකඟ වෙන්න අමාරුයි. මොකද සමහර අය කියනවා මේ මලතිරුරු අරන් ගිහිල්ලා තලයි මන්නාරම මේ මන්නාරම් දූපතේ වල දාන්න පුළුවන් කියලා. මන්නාරම් දූපත කියන්නේ ඇත්තෙන්ම කොරල් පර වලින් බූ පතුල ඒකේ හැදිලා ඊට උඩින් සම්පූර්ණයෙන්ම වැලි කඳු වලින් සමන්විත භූමියක්. දැන් මේකේ මන්නාරම ඉඳලා මන්නාරම් දූපතේ කෙළවරට යන තෙක් කොහෙවත් අපට ගල් පර්වතයක් අරව මේවා දකින්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ වැලි සහිත පස. මේකේ වුණත් ඕනම තැනක හැරුවොත් එහෙම මතු පිටින් ඉඳලා යටට මීටරයක් දෙකක් හෝ 3-4ක් කාරණකොට අපට ජලය හම්බෙනවා. ඒක නිසා ඒ වගේ තැනක අරන් ගිහිල්ලා ඒක අපි හිතමු ශුෂ්ක කලාප අර්ධ ශුෂ්ක කියලා. නමුත් එහෙම වචනයක්
පාවිච්චි කරන්න පුළුවන්ද කියන එකත් අපේ වර්ෂාපතන රටාව දිහා බලන්න ඕනේ. ලෝකයේ දේශගුණික කලාප වලට ඒ වචන දීලා තියෙන නිර්වචනයන් දිහා බලනකොට එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. කොහොම නමුත් ඒකේ පවතින භූෂණතා ලක්ෂණ අනුව භූවිද්‍යාව අනුව මම හිතන්නේ ඒත් භූමි දාන කරන්න හැකියාවක් තියෙනවද කියන එක අපි මේ පිළිබඳව පරිශන කරන අය විමසා බැලිය යුතුයි. නමුත් එක එක පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට ඒ පුද්ගලයන් මේවා කරගන්න ඕනකමට තියෙන බලපෑම් වලට ලක් වෙන්නේ නැතුව මම හිතන්නේ දේශගුණික කලාප දිහා බලලා හෝ ලංකාවේ දේශගුණික කලාප දිහා බලලා හෝ අපේ ඒ වගේ සංයුතිය ඒ කියන්නේ පස සහ භූවිද්‍යාත්මක ලක්ෂණ දිහා බලලා හෝ කටයුතු කරන්න ඕනේ. ඔය වීලි කලාපය කියන ප්‍රදේශයේ තමයි වැඩි කොටසක් කුඩා වාරි මාර්ග, මධ්‍ය පරිමාණ වාරි මාර්ග, මහා වාරි මාර්ග සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජලාශය ඉදි කරලා තියෙන්නේ. එතකොට මෙවැනි තැනක මම අර කලින් කිව්වා වගේ වීලි කලාපය කියන වචනේ පාවිච්චි කරලා ඒ වීලි කලාපයේ මේවා ඒ කියන්නේ වෛරස් රෝගීන් වලින් එහෙම නැත්නම් මේ COVID-19 වලින් මිය ගිය අය වළලන්න පුළුවන්ද කියන එක පිළිබඳව විද්වතුන් සලකා බලන්න ඕනේ. මේක සුදුසුද නැද්ද කියලා. මගේ තර්කය අනුව නම් ඇත්තටම හැමතැනම මේවා ජලය හා සම්බන්ධ වෙලා තියෙන නිසා ඒ මිනිහක් මිහිදම් කරන්න කොහේ කැපුවත් මීටර් 3-4ක් ජලය හම්බ වෙනවා. එතකොට අපි හිතමු දැන් අන්තර් කලාපයේ ඉඳලා වීලි කලාපයට යන තෙක් හෝ අන්තර් කලාපයේ ඉඳලා තෙක් කලාපයට එන තෙක් ඕනම තැනක කැණීම් කරනකොට අර මම කිව්වා වගේ ජලයේ පාංශුවල තෙතමනය එහෙම නැත්නම් ජලයේ ලැබීම වගේ ලක්ෂණ දකින්න පුළුවන්. මේ වැලි කඳු ප්‍රදේශات පාවිච්චි කරන්න බෑ මේ කාර්යයට. මොකද හේතුව මේ වගේ වුණත් මීටර් 2-3 ලින්ක් කැපුව සාමාන්‍ය වලක් කැරුවත් වතුර හම්බෙනවා. අපි දැකලා තියෙනවා මිනිස්සු ඒ ප්‍රදේශවල සාමාන්‍ය වැලි කඳු හාරලා වතුර ගන්නවා. එහෙම නැත්නම් වැලි කඳු පදනම් කරගෙන ඒ ආශ්‍රයේ ලින් හදලා ඒ වගේ ජලය ගන්නවා. මෙතන ගැටලුව තියෙන්නේ මේකයි. අපි ඔය මම කියපු කලාපවල බැලුවොත් හැමතැනම සුසාන භූමි තියෙනවා. ඒ සුසාන භූමි වල දැන්ටත් මිනිස්සු වලනවා. ඒකම ඒවා පවත්වාගෙන එනවා. මෙතන ගැටලුව තියෙන්නේ මේ මිනිස්සු මිහිදම් කරන්න හදන්නේ වෛරස් වලින් මියගිය මිනිස්සු. එතකොට ඒ වෛරස් වලින් මියගිය අය වළනවද නැද්ද කියන එක අපට බලපෑමක් තියනවද නැද්ද කියන එක කිසි කෙනෙක් පරීක්ෂණ කරලා නැහැ. හේතුව මොකද මේ රෝගයට එහෙම නැත්නම් මේ ව්‍යාප්තියෙන් සිද්ධ වන මරණ වලට කාලය ගිහිලා තියෙන්නේ අවුරුද්දකට වඩා ගිහිලා නැහැ. කොහොම නමුත් අපේ රටේ ප්‍රමාණය හැටියට අපිට මේ වෛරස් වළලන්න දෙන්න බෑ. අපේ ජනගහන ව්‍යාප්තිය, අපේ පාංශු ව්‍යාප්තිය භූෂණ ලක්ෂණ අනුව අර ලෝක මට්ටමත් එක්ක ලංකාව ගලපන්න හදන්න එපා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ වෙනත් ජාතීන් ඒ අයගේ රටවල් දිහා බලලා අපිට තීරණ වලට බලපෑම් කරන්න එපා. ඒක නිසා මම කියන්නේ පැහැදිලිවම අපේ පවතින සංස්කෘතිය වලට අනුව කරගෙන ආපු ඒ පිළිවෙත කළාට කමක් නැහැ. නමුත් වෛරස් වලලන්න දෙන්න එපයි කියන එකයි මගේ තීරණය. මොකද හේතුව මේ පිළිබඳව කවුරුවත් තව හරියට පරිශන කරලා එළි දක්වලා නැහැ. එතකන් මම හිතන්නේ අපිට ඔය අවධානය කරනවා කියන එකට තමයි කටයුතු කරන්න වෙන්නේ. අපේ මේ දේශගුණික කලාප වලට බලපෑම් කරලා මේ පැවතගෙන ආපු අපේ මේ භූෂමතාවයට ජලවහනයට හානි කරන්න එපා. දැන් මහාචාර්යතුමනි මේ භූමිය සහ කැණීම් සම්බන්ධව කතා කරනකොට ප්‍රධානතම විෂයක් තමයි පුරාවිද්‍යාව කියන විෂය. අපි
වසර 2500කටත් අධික ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක්. නමුත් මේ ඉතිහාසයට අදාළ වන සාක්ෂි සාධක අපි තවමත් සොයාගෙන අනාවරණය කරගෙන අහවර නැහැ. ඉතින් ඒ තත්ත්වය එසේ තිබියදී මේ කොවිඩ් ආසාදනයෙන් මියන පුද්ගලයන්ගේ සිරුරු භූමිදාහනය කිරීම තුළින් මේ පුරාවිද්‍යාව කියන විෂයට වගේ භූමියට සම්බන්ධ රැකී රක්ෂා කරන උදවියට යම් ආකාරයක තර්ජනාත්මක තත්ත්වයක් යම් ආකාරයක අභියෝගාත්මක තත්ත්වයක් ඇති වෙනව නේද? මේ සම්බන්ධ මොකද්ද ඔබේ පැහැදිලි කිරීම? වැඩි දෙනෙක් පිළිගන්නවා ඇත්තටම ලංකාව ආදි කාලීනව ජීවත් වෙච්ච මිනිසුන්ගෙන් සංස්කෘතීන් වලින් පොහොසත් රටක් විදිහට. එතකොට අපි මෑතකදී කරගෙන ආපු පුරාවිද්‍යාත්මක පර්යේෂණ හෝ එහෙම නැත්නම් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් දිහා බලනකොට ලංකාව වෙනත් රටවලට වඩා ඉතාමත් පොහොසත් රටක් මේ පැරණි සංස්කෘතීන් හෝ අපේ 2500ක ඉතිහාසය තුල කතා කරන සංස්කෘතීන්ගේ ව්‍යාප්තිය දිහා බලනකොට අපි දන්නවා හුඟක් මේවා වැළලීලා තියෙන්නේ අනුරාධපුර පොළොන්නරු හෝ ඊට පසු කාලීන තිබුණු රාජධානිවල ඒවා හෝ එහෙමත් නැත්නම් ඊට පෙර පැවති ඔය අපි කතා කරන යුගයට ඉස්සර තිබුණු සංස්කෘතීන් පවා හැම එකක්ම වෙල්ලා තියෙන්නේ කැණීම් කරනකොට සමහර විට අහම්බෙන් උනත් මිනිසුන්ගේ යටකටු සුසාන භූමි වගේවා හම්බෙලා තියෙනවා. අපි කරලා තියෙන ගල් ගුහා ඒ කියන්නේ ගුහා වලින් ආශ්‍රයෙන් කරලා තියෙන පර්යේෂණ දිහා බලලා හොයාගෙන තියෙන ඇට කැබඩි වලින් හෝ පොතාන වගේ ප්‍රදේශ වලින් කරලා තියෙන පර්යේෂණ වලින් හොයාගෙන තියෙන මානව ඒ ඇට කැබලි වලින් හෝ එහෙම නැත්නම් දකුණේ ප්‍රදේශ වලින් විශේෂයෙන් මිනි ඇතිගේ වගේ ප්‍රදේශවල කරලා තියෙන පර්යේෂණ වලින් හෝ කිසි කෙනෙක් හොයාගෙන නැහැ මේවා වෛරස් වලින් මිය ගිහිල්ලා එහෙම නැත්නම් මිහිදන් කරලා හෝ ඒ වගේ කතාවක් නැහැ. අපි දන්නවා ඒවා ස්වාභාවික වශයෙන් සමහර විට ස්වාභාවික ව්‍යසන වලින් ඒ කියන්නේ ජල ගැලීම් වලින් හෝ මුහුද ගොඩ ගැලීම් වගේ මැටලා ගිය මිනිසුන්ගේ ඇටකටු කියලා. අපි දන්නවා ලංකාව මම කලින් කිව්වා වගේ වර්ග සතපු වර්ග කිලෝමීටර් 65000 ඒ 600 ගානක තුල සියුම බැලුවොත් එහෙම හැම වර්ග කිලෝමීටරයක් තුලම පුරාවිද්‍යාත්මක ස්ථාන එහෙම නැත්නම් සම්බන්ධකම් තියෙන 3-4ක් හොයා ගන්න පුළුවන්. නමුත් සමහර තැන්වල ඕනම තැනක උදැල්ලක් හෝ යකඩින්නකින් වලක් හැරුවත් අපිට පුරාවිද්‍යාත්මක දේවල් හම්බ වෙනවා. ඒක මම හිතන්නේ අපි පුරාවිද්‍යාත්මකව මෙතෙක් කැණීම් කරලා තියෙන ඉතාම සුළු ප්‍රමාණයක. අනුරාධපුර පොළොන්නරු ගත්තත් එහෙම නැත්නම් යාපහුව හෝ වෙනත් ස්ථානවල ගත්තත් ඒ ඔය පහුගිය අවුරුදු 2500 කාලය තුල කෙරිච්ච හොයන්න. නමුත් මම අර කලින් කිව්වා වගේ බටදොබලෙන ඒකම පාහියන් ලෙන ඇතුළු මම හිතන්නේ අතිවිශාල සංඛ්‍යාවක දැන් ඔය දානිකල වගේ තැන්වල අපි එලිදරව් කරගෙන තියෙන කරුණු ඊටාම අල්පයි. නමුත් අපිට විශාල ප්‍රමාණයක් තෙක් කලාපයේ තියෙනවා කැණීම් කරන්න. දැන් ඔය පිළිකුත්තු වගේ ප්‍රදේශවල අත්තනගල්ල වගේ ප්‍රදේශවල ඒකම දකුණේ මම හිතන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් කරලා තොරතුරු හොයාගෙන හරිම අඩුයි. එන්නේ මේ අනුව ලංකාවේ තව අවුරුදු 100 ගානකටවත් කැණීම් කරලා අපට එළිදරව් කරගන්න බෑ. අපේ යටගියාව අපේ ජාතික උරුමයන් අපේ පැරණි සංස්කෘතීන් පිළිබඳව එතන පැරණි සංස්කෘතීන් ගැන කතා කරනකොට මේ බෞද්ධ එහෙම නැත්නම් මේ මිහිඳු හාමුදුරුවන්ගෙන් පසුව හෝ ඒ කතා නෙවෙයි ඊටත් ඉස්සර වෙලා පැරණි සංස්කෘතීන් අපිට තියෙනවා හොයාගන්න ඕනේ ඒවා. දැන් මේවා කරන්න ඕනේ කැණීම් තුලින් පමණයි. දැන් අපි හිතමු මේ කොවිඩ් වසංගතයේ පුත්තලම වලනවා ඒකම මන්නාරම මුලතිව්වල තිරිකුණාමලේ
එහෙම නැත්නම් මේ හොරෝපතාන දිහා මෙහෙම කරපුවම අපේ පුරාවිද්‍යාත්මක කැණීම් සම්පූර්ණයෙන්ම කරගන්න බැරුව යනවා. මොකද කවුරුවත් මම හිතන්නේ කැණීම් වලට පෙළඹෙන්නේ නැහැ. මොකද ඒ අය දන්නවා අහවල් තැන්වල මේ කොවිඩ් වසංගතයෙන් මිය ගිය අය වල්ලා තියනවා කියලා. එතකොට මේක අපේ රාජකාරී කටයුතු වලට බාධාවක් වෙනවා. නිලධාරීන් වැඩ කරන්න යන්න බය වෙන්න පුළුවන්. මොකද මේ පිළිපද කවුරුවත් පරීක්ෂණ කරලා නැහැ. මම අර කලින් කිව්වා වගේ මේ වලදාපු අයගෙන් මේවා මේ මොනවාද වෛරස් ඉවර වෙනවද අවුරුදු ගාණක් ගියපුවම නැතිව වෙනවද කියන එක පිළිබඳව. ඒක නිසා මම හිතන්නේ අපේ කැණීම් වලට පුරාවිද්‍යාත්මක කැණීම් වලට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. සමහර විට අපි දැන් ජාතික ජල සම්පාදන මණ්ඩලය මම හිතන්නේ ජලය සම්පාදනය කිරීම සඳහා සමහර විට නල ලිම් පද්ධති ඉදිරි කරන අවස්ථා තියෙනවා. ඒවට පවා බලපෑම් එන්න පුළුවන්. මොකද අපි භූමියේ වතුර බොන ජාතියක් මොන ජල සම්පාදනය ක්‍රම බැලුවත් එක්කෝ මතු පිටින් ගලා යන ගංගාවකින් එහෙම නැත්නම් භූගත ජල සම්පතකින් එහෙමත් නැත්නම් සමහර විට ඉදිකරන මහා වාරි මාර්ග වලින් ජලය ලබාගෙන තමයි ඒවා පිරිපහදු කරලා අපට දෙන්නේ. එහෙම තියෙන මේ පුංචි රටේ අපිට අර අනිකුත් රටවල වගේ විශාල වේලි සකස් කරලා ඒ මගින් ජලය රස කරගෙන කරන ක්‍රියාදාමයක් නෙවෙයි අපි තුල තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ වසංගතයකින් මිය ගිය අය වලල්ලා දාලා අපිට ඉදිරියට ජල සම්පාදනයක් කරගන්න පුළුවන් වේද මම දන්නේ. මේවා මම මේ කියන ඒවා දවසෙන් දෙකෙන් අහක දාන්න පුළුවන් ඒවා නෙවෙයි. සමහර විට අවුරුදු 10න් 15න් 50න් 100න් හැමාරෙන් මේ වගේ ප්‍රතිඵල එන්න පුළුවන්. දැන් අර අපි කලින් කතා කළා වගේ වීල් කලාපේ මිහිදන් කරලා දාපුවාම සමහර විට වෛරස් නැති වෙනවයි කියලා ඇතැම් අය තර්ක කරනවා. නමුත් ඒකට එකඟ වෙලා වෛරස් රෝගීන් මිහිදන් කරලා අපේ කුෂිකර්මයට ජල සම්පාදනයට අපේ කැණීම් වලට බාධා කරගන්නවද කියන එක තමයි බලන්න ඕනේ. මේ වෛරස් රෝගීන් වල දැම්මොත් එහෙම මම ඔය කියපු කටයුතු වලට විශාල බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒකම ඉදිරියේදී කරනු ලබන වාරි මාර්ග කටයුතු වලට අනිවාර්යෙන් බලපෑම් වෙනවා. මොකද දැන් අපේ සංවර්ධන කටයුතු දිහා බලනකොට හැමතිස්සෙම කතා කරන එකක් තමයි ජල සම්පාදනය, මාර්ග සංවර්ධන කටයුතු, කුෂිකාර්මයේ කටයුතු වල සංවර්ධනය. එහෙම තියද්දී අපේ වෛරස් වලින් මියගිය මිනිස්සු එක එක්කෙනාට ඕන විදිහට අහවල් කලාපය හොඳයි, මේ කලාපය හොඳයි, මේ පස හොඳයි කියලා කටයුතු කරන්න බෑ. ඒක නිසා මම හිතන්නේ මේ පිළිබඳව මිහිදන් කරනවද එහෙම නැත්නම් ආදාහනය කරනවද කියන එක තමයි සලකලා බලලා මගේ නිගමනය නම් මේ જાතියකට ඇදලා කතා කරනව නෙවෙයි. මම කියන්නේ වෛරස් වලලන්න එපා. වෛරස් වැඩලුවොත් එහෙම සමහර මහාචාර්යවරු කියන විදිහට මේ අයගේ මේ මృత ශරීර සීල් කරලා උතලා මිහිදන් කිරීමෙන් කිසිම ගතියක් වෙන්නේ නැහැ කියන එකට එකඟ වෙන්න බෑ. මොකද මේවා කවදා හරි දිරනවා. කවදා හරි කියන්නේ මේ අවුරුදු කෝටි ගණන් නෙවෙයි. එතකම් මම හිතන්නේ අපි මානව සංහති තියෙයිද කියන්න බෑ. මේ වෛරස් එකෙන්ම මම හිතන්නේ 60-70ක් මිය ඇදිලා ඉවර වෙයිද කියන්නත් බෑ. මොකද පවතින ක්‍රමය අනුව මිනිස්සු මේ ලෝකයට කරලා තියෙන පාරිසරික විනාශය දිහා බලනකොට මම නම් හිතන්නේ අපි ඉතුරු වෙයිද කියන එක සැකයි. එහෙම තියාගෙන අපිට හැමතැනම කොවිඩ් වසංගතයේ මියදුන මිනිස්සු ලෝකේ පුරාම විහිදලා දකින්න පුළුවන්. ඒ වෛරස් තව තවත් ව්‍යාප්ත වෙලා මම හිතන්නේ ලෝකේ ජනගහනයෙන් 4න් 3ක් පමණ 5න් 3ක් පමණ විනාශ වෙන්න පුළුවන්.
ඉතින් එහෙම තියාගෙන ඒ තත්වයට අපිපත් නොවි අපි වෛරකයේ ව්‍යාප්ත කරගන්නේ නැතිව මම හිතන්නේ හොඳම දේ තමයි මේ වෛරස් රෝගීන් ආදාහනය කරන එක. එතනදී ළමා ලපටින්ද සාමාන්‍ය තරුණ තරුණියෝද වැටී හිටියන්ද කියලා සලකා බලන්න එපා. විශේෂයෙන් පාරිසරික විද්‍යාත්මකව ඒ වගේම භූගෝල විද්‍යාත්මකව හා පුරාවිද්‍යාත්මක කියන මේ විවිධ විෂය ක්ෂේත්‍රයන්ට යටත්ව මේ කොවිඩ් ආසාදිත මලසිරුරු භූමිදහනය කිරීම සම්බන්ධව එහි ප්‍රතිඵල අතරම් එහි භයානක තත්ත්වයන් පිළිබඳ අපි ඔබට කරුණු ගෙනහැර දැක්වුවා. දැන් මහාචාර්යතුමනි, ඔබ පර්යේෂකයෙක් විදිහට ජ්‍යෙෂ්ඨ විද්වතෙක් විදිහට මේ විෂය පිළිබඳව නැත්නම් මේ කියන ගැටලුවට ඔබ යෝජනා කරන විසඳුම් මොනවාද? ඔබ ඒ සඳහා යම් ආකාරයක යෝජනාවලියක් අපට ඉදිරිපත් කරනවාද? ඇත්තෙන් මම හැමතිස්සෙම කතා කරන්නේ මේ පර්යේෂණයන් කරලා තීර්ණ අරගෙන නැති තැනක එකපාරටම මේ මිහිදම් කිරීම පිළිබඳව තීර්ණ ගන්න ඉස්සර වෙලා අපි පර්යේෂණ කරන්න ඕනේ. බලන්න අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල අත වශයෙන්ම වෛද්‍ය පීඨ ගණනාවක් තියෙනවා. ඒකම විද්‍යාපීඨ ගණනාවක් තියෙනවා. මේ වගේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජෛව විද්‍යාව, භූජල විද්‍යාව, අත වශයෙන්ම ශුද්‍ර ජල භූ විද්‍යාව පිළිබඳව ඒකම ජීවීන් පිළිබඳ පර්යේෂණ කරන ආයතන රාශියක් ලංකාව තුළ තියෙනවා. මොකද අපි දැන් ලෝක මට්ටමේ කරන පර්යේෂණවල ප්‍රතිඵල ලංකාවට ව්‍යාප්ත කරනවනේ. එහෙම නැත්නම් බැහැ වෙලා තියෙනවනේ. ඒවා අනිවාර්යෙන් ලංකාවේ දේවල් කරන්න. ඒක නිසා මම හිතන්නේ ඒ රටවල කරලා තියෙනවා නම් අපේ විද්වතුන් යවලා තොරතුරු හොයලා තීර්ණ ගන්න ඕනේ. නමුත් අපට පර්යේෂණ කරන්න පුළුවන්. අපේ ආයතන තියෙනවා. විද්වත් මණ්ඩල ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා. ඒකම මම අර කියපු ක්ෂේත්‍රවල ලෝක මට්ටමේ කරට කටයුතු කරන්න පුළුවන් විද්‍යාඥයෝ අපට ඉන්නවා. නමුත් අර මම කිව්වා වගේ දැන් අවුරුද්දයි මේකට ගිහිලා තියෙන්නේ. මේ පිළිබඳව තොරතුරු අපිට නැහැ. එතකොට එහෙම තියාගෙන පර්යේෂණයක් කරන්න කියලා මම සඳහන් කරනවා වගේ මිහිදම් කරන්න අපට බෑ. කොහොම නමුත් අපිට මම හිතන්නේ පෞද්ගලිකව මිල මුදල් ලැබෙන පර්යේෂණ අරමුදල් තියෙනවා. අමාත්‍යාංශ වලින් දෙන මුදල් තියෙනවා. ඒකම අර මම කලින් සඳහන් කළා වගේ විශ්වවිද්‍යාල විවිධ ආයතන වලින් පර්යේෂණ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ විද්වතුන්ට ඉඩ දෙන්න ලෝක මට්ටමට ගිහිල්ලා ඒ කරලා තියෙන තැන් වලින් අනිකුත් අය එකතු වෙලා මේවා කරුණු හොයාගන්න. අපේ පුරාවිද්‍යාඥයින් මම හිතන්නේ හිතට ගත යුතුයි. කැණීම් කරනකොට ඒ වගේ හම්බ වෙන දේවල් වලින් මේ අය ස්වාභාවික වෙනස් සංසිද්ධි වලින්, ඒ කියන්නේ ජල ගැලීම් වලින්, එහෙම නැත්නම් නායකීය වලින් වැල්ලිච්ච දේවල්ද කියලා තොරතුරු හොයන්න ඕනේ. නමුත් කොවිඩ් වසංගතය වගේ ව්‍යසනයන්ගෙන් ඒ වලදාලා ඒ පිළිබඳ අපේ විශ්වවිද්‍යාල වලට හෝ වෙනත් ආයතන වලට පර්යේෂණ කරලා තොරතුරු හොයන්න තාම අපි මම හිතන්නේ අපට කල් පිරලා නැහැ. නමුත් අර මම කලින් කිව්වා වගේ අපි පිටට යවන්න මේ අය පර්යේෂණ කළ තොරතුරු හොයාගෙන ඉන්නේ කියලා. නමුත් අපිට පර්යේෂණ කරන්න කියලා මෙහෙදම් කරලා අවුරුද්දක් කමාරක් ගිහිල්ලා ඒවා ගොඩ අරගෙන කටයුතු කරන්න හදන්න එපා. ඒවා පූර්වදර්ශයන් වුණොත් එහෙම අපිට මීට වඩා කරදර වෙන්න පුළුවන්. ඒක මම මේ කතා කරන්නේ අතෝතේම ජාතියකට එහෙම නැත්නම් වෙනත් ආගමිකට රිද්දවන්න නෙවෙයි, අපිට වෙන්න පුළුවන් ව්‍යසනය ගැන හිතලා. අපේ විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරු, ඒකම උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම, වෙනත් අය මේවට දිරිදිය යුතුයි. මේ පර්යේෂණ වලට අර මම කලින් කිව්වා වගේ පශ්චාත් පුරාවිද්‍යා ආයතනය සහ
පුරාවිද්‍යා කාර්යසාධක බලකායන් හෝ මේවට ඉඩ ලබා දිය යුතුයි. මෙතෙක් ඉදිරියට කරන ලබන පර්යේෂණ වලින් හම්බ වෙන මානව ඇටසැකිලි එහෙම නැත්නම් පොසිල පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙනුත් මම හිතන්නේ පර්යේෂණ කරන්න පුළුවන් නම් අපිට ඊටාම වටිනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මැතිණියත් අපට මේ විෂයට අදාළ වන කරුණු කාරණා පහදලා දුන්නා. ඒ වගේම විවිධ පර්යේෂණ පත්‍රිකාත් අපහට ලබා දුන්නා. එතකොට මහාචාර්යතුමනි එතුමිය අපට පෙන්වා දුන්න කාරණයක් තමයි මේ බැක්ටීරියාවක් නිසා හටගෙන තිබෙන මී උණ කියන රෝගී තත්ත්වය. එතකොට මහාචාර්යතුමනි අපි දැන් පැහැදිලි කරගනිමු බැරි වෙලාවත් මේ කොවිඩ් ආසාදනයෙන් මිය යන මේ පුද්ගලයන්ගේ සිරුරු වර්ධවීම හේතුවෙන් යම් ආකාරයක සත්ව කොට්ටාසයක් විසින් ඒ වෛරසය ව්‍යාප්ත කරනු ලැබුවොත් පසු කාලීනව මියුණ වගේ තත්වයකට මියුණ කියන්නේ ලෙප්ටෝස්පයිරෝසිස් කියන රෝගී තත්වය වගේ කාරණයකට මුලපිරීමක් වෙන්නට බැරිද? සමහර විට එවැනි රෝග තත්වයක ඔස්සේ මේ වෛරසය ව්‍යාප්ත වුණොත් අපේ හෙට දවස ගැන අපි කොහොමද බලාපොරොත්තු තියාගන්නේ? මොකද්ද ඔබේ පැහැදිලි කිරීම, ඔබේ විග්‍රහය මොකද්ද මේ සම්බන්ධව? අපි දන්නවා ලෝකේ වසංගත ක්‍රම කිහිපයකට ව්‍යාප්ත වෙනවා. එක්කෝ බැක්ටීරියා වලින් එහෙම නැත්නම් වෛරස් වලින්. ඉතින් මේ ක්‍රම දෙකම භයානකයි. සමහර විට අපි දන්නවා සත්තු සමූල ඝාතනය වෙනවා. ඒ එක්කම සමහර ප්‍රදේශවල මිනිසුන් ගම්මාන පිටින් මියදෙනවා මේ ක්‍රම දෙකෙන්ම. නමුත් අපිට පැහැදිලි දෙයක් තමයි ලංකාවේ පැතිරී ගිය සහ දැන්ටත් තාමත් තියෙන රැට් ෆීවර් කියන එක මේ උණ. ඒක ප්‍රධාන වශයෙන් අපි දන්නවා බැක්ටීරියා එකකින් ක්‍රියාත්මක වන එකක්. නමුත් මේක අපිට තාම අවසානයක් කරගන්න බැරි වුණා. ඒ අතරතුර තමයි මේ COVID-19 වෛරසය ලෝක ව්‍යාප්ත වෙලා අතවකින් දැන් ලංකාව පුරා පැතිරීගෙන යන්නේ. එතකොට අර ඔබ මගෙන් ඇහුවා වගේ දැන් මේ උණ කියන එක අපිට අවුරුදු ගණනාවක් තිස්සේ මේකෙන් මියදුන පුද්ගලයන් ගැන රෝගීන් ගැන දත්ත වෛද්‍ය වාර්තා අපට ඕන තරම් තියෙනවා. නමුත් දැන් COVID-19 කියන එකට කල් ගත වෙලා තියෙන්නේ අවුරුද්දයි. ඒ අවුරුද්ද තුර ලෝක මට්ටමින් බලනවා නම් මම හිතන්නේ ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය, ඒ කියන තවත් යුරෝපීය රටවල් වල ඉන්දියාවේ අතිවිශාල විදිහට මිනිසුන් මේකට ගොදුරු වෙනවා. ඒක මරණයටපත් වෙනවා. දැන් විශේෂයෙන්ම ලෙප්ටෝස්පිරෝසිස් කියන බැක්ටීරියාව පදනම් කරගෙන බොහෝන රැට් ෆීවර් එහෙම නැත්නම් මියුණ කියන එක ඒකත් මේ රෝගය හා සමානම රෝග වලින් මේ ඒ කියන්නේ උණ ඉතරදේ වමනය එහෙම නැත්නම් විශේෂයෙන්ම ඒ වගේ ඇඟ රිදීම ඒ වගේ පටන් අරගෙන ඒක ඇඟ පුරා උඩුදුවපුවම ඇත්තටම අන්තිමට වෙන්නේ මරණයටපත් වීම. නමුත් මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ දැන් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මම හිතන්නේ එළිදක්වලා තියෙනවා තොරතුරු ගණනාවක් මේ සම්බන්ධයෙන්. එතුමිය කියන විදිහට යුරෝපාකරයේ මේ හුනට සමාන එහෙම නැත්නම් මේ සතුන්ට සමානව මුකටි වැනි සතුන්ගෙන් මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් ලංකාවේ වගේ රටවල අපි බැලුවොත් එහෙම හැමතැනම බල්ලෝ බලල්ලු මීයෝ බරිලා වදුරෝ වගේ සත්තු හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේවා මම හිතන්නේ මේ මෑතකදී ඊටම ශීඝ්‍ර ලෙස බෝ වෙලා තියෙනවා. එතකොට එහෙම වුණාම මම හිතන්නේ ඔය වසංගත අනුසාරයෙන් එහෙම නැත්නම් බැක්ටීරියල් රෝග ඊටම බහුල වෙන්න පුළුවන්. ඒ ASCII කොරෝනා වෛරස් එකත් ජලයට මුසු වෙලා ජලයෙන් අපජලය පරිසරයට එකතු වුණාම ඒ අනුසාරයෙන් අපි දන්න විදිහට අපි දැන් පර්යේෂණ වලින් එළිදරව් කරගෙන විදිහට
එළිදරව් කරගෙන තියෙන විදිහට මේක අති භයානක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉක්වඩෝරිය වගේ රටවල මේ මෑතකදී කරලා තියෙන පර්යේෂණවල පැහැදිලිවම කියලා තියෙනවා ඔය SARS වෛරසය වගේ ඒවා මැරෙන්නේ නැහැ, මැරිලා නැහැ. මේ අප ජලයත් එක්ක පිරිසිදු ජලයට එකතු වෙලා, ඒ කියන්නේ ගංගා ඇලදොල වලට එකතු වෙලා සමහර විට සාගරේ කරා ගමන් කරන්න පුළුවන්. ඒ වගේ වෙනත් ජලාශය වලට අභ්‍යන්තර විල් වගේ වට, එහෙම නැත්නම් දැන් ලංකාවේ නම් වැව් වගේ වට එකතු වෙන්න පුළුවන්. එතකොට මේ SARS වෛරසය විතරක් නෙවෙයි, දැනට මම හිතන්නේ ප්‍රංශය, ඉතාලිය වගේ රටවල පර්යේෂණ කරලා එළි දක්වනවා SARS වෛරයට සමාන වෙනත් වෛරස. එතකොට වුහාන් ආශ්‍රයෙන්, ඒ කියන්නේ චීනයේ පර්යේෂණ කරලා ඒ අයත් මම හිතන්නේ එළි දක්වනවා. දැන් එළි දක්වගෙන යනවා මේ වෛරස් වල ව්‍යාප්තිය පිළිබඳව. එතකොට අපිට පැහැදිලි වෙන්නේ ජලය හා සම්බන්ධයි මේකත්. ව්‍යාප්තිය බලනකොට අර අපිට දුරස්ස ගැන කතා කළාට මීටරයක දෙක දුරස්ස භාවය, ඒ වගේම මුඛ ආවරණය, තවත් කෙනෙකුගෙන් පැතිරීම පිළිබඳව මේව වළක්වා ගන්න අපට දෙන වෛද්‍ය උපදෙස් දුන්නට අපි අර ක්‍රම ගැන මම හිතන්නේ කවුරුවත් පර්යේෂණ කරලා තාම එළි දක්වලා නැහැ. ඒ ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එතකොට අර රැට් ෆීවර් වගේ, නැත්නම් මියුණ වගේ එකකින් අපට ව්‍යාප්ත වෙලා වගේම දැන් මම හිතන්නේ මේ ක්‍රමේනොත් ජලාශවලට මේ අපද්‍රව්‍ය එකතු වෙලා, මොකද මේවා වැස්සට පස්සේ ගලාගෙන යන ජලයෙන් ඕනම ජලය රඳන තැනකට යන්න පුළුවන්. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒක නීති දමලවත් මොනවත් කරගෙන මේ අපද්‍රව්‍ය ජලාශවලට එකතු වෙන එක වළක්වන්න බෑ. අපි හිතමු ගම්මාන පිටින් ඉන්න තැන්වල, එහෙම නැත්නම් මහල් නිවාසවල ඉන්න මිනිස්සු කොහොමද මේක නතර කරගන්නේ? මේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයේ තියෙන ජලයත් එක්ක ජලයට මුසු වෙනවා. දැන් අපි දන්නවා කොළඹ මාලිගාවත්, එහෙම නැත්නම් බොරැල්ල සහ ඒ තදාසන්න ප්‍රදේශවල අතිවිශාල ජනසංඛ්‍යාවක් ඉන්නවා. අපද්‍රව්‍ය බොහොම, අප ජලය ගලා යන තැන බොහොමයි. එහෙම වුණොත් එහෙම මම හිතන්නේ කොරෝනා වෛරස් එකෙන් යන අප ජලය අර මේ වුණ බෝවනටත් වඩා වේගයෙන් යන්න පුළුවන්. එහෙම ගියොත් එහෙම මම හිතන්නේ දැන් මේ වුණ තියෙන වෙලාවට හරි පැතිරෙන වෙලාවට හරි වෛද්‍ය උපදෙස් තියෙනවා. ඒ අදාළ පෙති වර්ග බීලා කුඹුරට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කියලා. මෙතනදී එහෙම උපදෙසක් තාම කවුරුවත් දීලා නැහැ. දෙන්න විදිහක් වෙලා නැහැ. මොකද තාම අපට හම්බ වුණේ නැහැ වෛරස් වලින් පස තුලින් හෝ ජලයෙන් හෝ බෝ වුණායි කියලා. මොකද එහෙම වෙනවාද දන්නෙත් නැහැ. එහෙම නැතුව අර මීටරේ දුරින්, එහෙම නැත්නම් මුඛවඩම දාගත්තු පළියට මේක ඒ මගින්ම බෝ වෙනවයි කියලා කියන්න බෑ. සමහර විට අර විදියට බෝ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම නැත්නම් දැන් අපි තව ටිකක් කතා කරනවා නම් ඔය මේ වුණ ආශ්‍රයෙන් බෝ වෙන රෝගය නිසාම දැන් කුඹුරට බහින්නේ නැහැ මිනිස්සු. ජලය ආශ්‍රිත උදැල්ල අරගෙන ගොවිතැන් කටයුතු කරන්න බයයි. ඒකම සමහර විට වෙන කැණීම් කටයුතු වලදී ජලය හා මුසු වෙනවා නම් මේ පිළිබඳව බයයි. මේටත් වඩා අති භයානක සිද්ධියක් එන්න පුළුවන් කොරෝනා වෛරස් වලින්. ඒවා පසට එකතු වුණොත් එහෙම ජලය හා ඒ ආශ්‍රිත සම්තෘප්ත වූ ජලය මේ පසට එකතු වුණොත් එහෙම නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ගොවියා කොහොමත් කුඹුරට බහින්නේ නැහැ. මොකද තාම පෙත්තක් හොයාගෙන නැති නිසා, බෙහෙතක් හොයාගෙන, ඉන්ජෙක්ෂන් එකක් හොයාගෙන නැති නිසා. එහෙම වුණොත් අපි දන්නා ලංකාවේ පතල් කර්මාන්තය, ඒ කියන්නේ මැණික් කර්මාන්තය, වෙනත් පොළොව හැරීම ආශ්‍රිත හොයාගන්න දේවල්, සමහරට khනිජ වැලි එකතු කිරීම වගේදී, එහෙම නැත්නම් මැටි කර්මාන්තයේදී ඒවා ජලයත් එක්ක සම්බන්ධ ඒවා. ඒවා මිනිස්සු බය වෙන්න පුළුවන්. මීට වැඩිය මේ මම හිතන්නේ ඒ කටයුතු වලට පෙළඹෙන්නෙම නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ලංකාවේ ආර්ථිකයට ඔක පැහැදිලිවම බලපානවා. ඒකම ජලනල එලීම් කටයුතු වලදී, වෙනත් අපි හිතමු අතිවාරම් කැපීමේදී, ඒ වගේම වෙනත් සංවර්ධන කටයුතු වලදී මේ බොහෝ දුරට කම්කරු පවා බය වෙන්න ඉඩ තියෙනවා. මේ වෛරසය ජලයක ගැටලා තිබුණොත් එහෙම නැත්නම් පස තුල තිබුණොත් එහෙම. දැන් බලනවායි කියන මිනි, ඒ කියන්නේ
මේ භූමි දානය කරන්න කියන දේවල් අපි දන්නවා පොළොවට වැළලුවට පස්සේ කවුරු මොනවා කිව්වත් මොන මහාචාර්යවරයා කිව්වත් මේක දිරන්නේ නැහැ, මේක අපි සීල් කරලා තමයි දාන්නේ, මේකෙන් හානියක් වෙන්නේ නැහැ කිව්වට ඒක පිළිගන්න බෑ. මොකද අවුරුදු ගණනක් ගිහිල්ලා හරි මේකේ බලපෑම් එනවා. අවුරුදු 10කින් වෙන්න පුළුවන්, 50කින් වෙන්න පුළුවන්, 100කින් හෝ 1000කින්. ඊටත් වඩා කලක් ගිහිලා එහෙම වුණොත් එහෙම පස තුල මේ දමන ඒවා අපිට ඊට පස්සේ දකින්න ලැබෙන වෛරස් විදියට. සමහර විට මේවා තද පසේ නෙමෙයි වලදාන්නේ, ඒ කියන්නේ තද කම්පැක්ට් ක්ලේ එකක නෙවෙයි, පසක නෙවෙයි. සමහර විට වැලි පසේ, සාමාන්‍ය බුරුල් පසේ තමයි වලදාන්නේ. මීට 3-4ක් යන්න පුළුවන්. ගියාට මීයන් වැනි සතුන්, එහෙම නැත්නම් ඒ මූෂක සතුන් පොළව හාරලා මේවයි කෑලි සමහර විට හම්බුනහම ඒවා කපලා දාලා ඒක මේ වගේ තියෙන ඕජස් පසට එකතු වෙලා තියෙන ඒවා ඒ සතු එක තම ගැටීමෙන් ඕමුලට ආපුවම අපිට බලපෑම් එන්න පුළුවන්. ඒක නිසා මෙතන මේ කොවිඩ් වසංගතයෙන් මැරෙන මියදෙන අය ඇත්තෙම වලදාන්න එපයි කියන්නේ මෙන්න මේ කරුණු කාරණා නිසා. ඒකයි පුරුස්ස දාන්න කියන්නේ. මෙතෙන්දී ළමයින් ගැනද වැඩිහිටියෝ ගැනද මොකක් වයසට අය ගියේ ගැනද කියන එක නෙවෙයි තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන සිංහලද මුස්ලිම්ද දෙමළද කියන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ වෛරස් වලලාගෙන මීහුණටත් වඩා දරුණු රෝග මේ රටේ ව්‍යාප්ත කරගන්න එපා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එහෙම නැත්නම් මේ වෙනත් ආධාර දෙන හෝ ඒ අයගෙන් යැපෙන සංවිධාන තියෙනවා, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වගේ. දැන් මේ අයට ලෝකයේ අනිකුත් සාමාන්‍ය රටවල ඉන්න මිනිස්සුන්ට එහෙන ගැහුවත් කමක් නැහැ. ඒ අය හදන්නේ ඒ අයගේ තියෙන ආර්ථිකය, ඒ අයට සල්ලි තියෙනවා, මුදල් හම්බ වෙනවා, අනික අය කොටව ඇත්ත වශයෙන්ම ජීවත් වෙන එක. අපි ඉල්ලනවා ශ්‍රී ලාංකිකයින්ගෙන් මේවා ගැන කල්පනා කරන්න එපා. මේ තමන්ගේ ජාතිය ගැන හෝ ආගම ගැන හෝ නෙවෙයි මෙතන තියෙන වැදගත්ම දේ. මේ වෛරසය ව්‍යාප්ත කරගන්න එපා. දැන් මේ වුණ හැදුනොත් එහෙම ඔය වැඩ කරන අයගේ ඒ අයගේ අපිට බලන්න බෑ. ඒ අය මොන ජාතියද මොන ආගමේද කියලා. හැදුනොත් හැදෙනවා. වෛරස් වලිනුත් එහෙමයි. ඒ හැදුනට පස්සේ අපි මේක පාලනය කරගන්න නම් දැන් අර පොල් මේ ජලාශ වලින් අනිත් ජලාශ වලට එකතු වෙන එක වළක්වා ගන්න වගේම වළක්වා ගන්න බැරිකම වගේම මේ මිනිතු මියදෙන පුද්ගලයන්ගෙන් ඇතිවන එක පැත්තකින් ඒක සමහර විට විශාල ගණනකින් 100ට ගණනකින් පාලනය කරගන්න පුළුවන්. මේ මොනවාද අත් වශයෙන්ම ඒවා භූමි දාණය නෙවෙයි ආදාහනය කිරීමෙන්. අනික තව එකක් කියන්න ඕනේ. දැන් මේ දවස්වල දීවර කර්මාන්තයට මේක සෑහෙන බලපලා තියෙනවා. ඒ කියන්නේ මේ වෛරස් ව්‍යාප්තිය. ඒක නිසා මිනිස්සුන්ගේ ඇත්ත වශයෙන්ම ආදායම් වලට බලපාලා තියෙනවා දීවරින්ට. මොකද මාළු කවුරුවත් කන්නේ නැහැ කියලා. ඒවට මම හිතන්නේ අනාගතයේදී දැන් මේ ප්‍රශ්න ලංකාව වටේ මොහොතට පැතුරුනොත් එහෙම මම හිතන්නේ දීවර කර්මාන්තයටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. අදම ඔබට මේ ඉදිරිපත් කරපු කාලීන වැඩසටහන තුළින් ගෙන ආවේ මේ කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කළ යුතුද නැත්නම් ඒවා භූමි දාහනය කළ යුතුද කියන කාරණය සම්බන්ධව. ඒ ගැන බොහොම විද්‍යාත්මකව වගේම පර්යේෂණ කරපු පර්යේෂකයන්ගෙන් තොරතුරු අපි විමසලා බැලුවා. මේ පිළිබඳ තීරණ ගැනීම රාජතාන්ත්‍රිකව දේශපාලනිකව වැදගත් වෙන පුද්ගලයන්ට මේ වැඩසටහන අතිශයින්ම වැදගත් වේවි. ඒ වගේම සාමාන්‍ය ප්‍රජාවටත් මේ වැඩසටහන අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තවත් දවසකදී මෙවැනිම කාලීනව සහ අපට වැදගත් වෙන මාතෘකාවක් ගැන බොහොම සවිස්තරව ගැඹුරින් කතා බහ කරන්නට. එතෙක් අපි යලි දිනකදී මුණ ගැහෙමු. ගිහින් එන්නම් ඔබට ආයුබෝවන්.